වස්සාන ධර්ම දේශනා සුළු මොහොතකට ඔබ වෙනුවෙන් ඔබ කාලය කැප කරන්න. භාවනාවකට කාලය කැප කිරීම ඔබ වෙනුවෙන් කැප කරන කාලයක්. ඔබ කොතෙකුත් චිත්‍රපටි බැලුවා කියලා, ටෙලිනාට්‍ය බැලුවා කියලා, ප්‍රවෘත්ති බැලුවා කියලා, සමාජ මාධ්‍යයේ සැරිසරුවා කියලා. ඇත්තට මේ කාලය ඔබ කැප කරන්නේ ඔබ වෙනුවෙන් නෙමෙයි. ලෝකයා වෙනුවෙන්. ලෝකයේ තියෙන දේවල් ඔබ බල විවිධ චිත්තාවේග ඇති කරගන්නවා. නමුත් මානසික භාවනාවක් තුළ යොදන කාලය ඔබ සැබවින්ම ඔබ වෙනුවෙන් වෙන් කරගත්තා වෙනවා. ඒක හරියට ඔබ වෙනුවෙන් ඔබ ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තා වගේ වැඩක්. හරිද? ඒක නිසා මානසික ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. මානසික ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී ඔබ අංක 1ටම පටන් ගන්න ඕනේ දෙයක් තමයි භාවනාව කියලා කියන්නේ. භාවනා කුසලය හරි සුන්දර දෙයක්, මිහිරි දෙයක්. ඔබට පීඩාවක් ඇති නොවන, අන් අයට පීඩාවක් ඇති නොවන, ඔබත් සැනසෙන, අන් අයත් සැනසෙන, බොහෝ පින් සිද්ධ වන, නිරෝගී කයක්, නිරෝගී හිතක්, ස්වයං විනයක්, ඔබ තුළ පරිණත බවක්, මහත්මා බවක් ගොඩනගන්නට, ගොඩ නැගෙන්නට භාවනාව හේතු වෙනවා. ඒක නිසා භාවනාවක් පුරුදු කරගන්න, පුහුණු කරගන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මිම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මොරගනේ පදිංචි ජුනි මාස 23 වන දින 25 වන උපන්දිනය සමරන තිනිරු දිලුම් විජේසිංහ ආදරණීය සොහොයුරාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් තිනිරු දිලුම් විජේසිංහ පුතුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීමටත් යහපත් අනාගතයකටත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. තිනිරු දිලුම් විජේසිංහ පුතු වෙනුවෙන් සුබ පැතුම් එක් කරන්නේ ආදරණීය අම්මා, තාත්තා ඇතුළු කල්යාණ මිත්‍ර සත්පුරුෂ සහෝදරයා විසින්. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සතු අනන්ත මහා ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ අනන්ත තෙරුවන් ගුණයන්ට අප හැම දෙනාගේම ගෞරවාදර වන්දනාව වේවා. නමස්කාරය වේවා. තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් ඔබ සුවපත් වේවා. කාරුණික සදැහැති පින්වතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අද මෙම උත්තම ධර්ම දානමය කුසලයට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ මොරගනේ පදිංචි ජුනි මාස 23 වන දින සිය ජීවන ගමනේ 25 වන උපන්දිනය සමරන තිනේරු දිලුම් විජේසිංහ සහෝදරයාට නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පත්
ප්‍රාර්ථනා කිරීමේ අදහසින්. ඉතින් පවුලේ ආදරණීය අම්මා තාත්තා ඇතුළු කලන මිතුරු සත්පුරුෂ හැම දෙනාගේම එකතුවෙන් තමයි මෙම ධර්මානුශාසනාවට දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ. සදහවතුනි, අද දවසේදී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා ඔබේ ජීවිත වෙනස් කරන වටිනා වැදගත් ධර්ම කාරණා රාශියක්. එසේනම් මෙතෙන් සිට අදට නියමිත දේශනාව ශ්‍රවණය කරමු. සදහවතුනි, ඔබ හිතන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාටද? දුප්පත් අයටද? ධනවත් අයටද? රෝගී අයටද? නිරෝගී අයටද? උසස් කුලයේ අයටද? පහත් කුලයේ අයටද? උගත් අයටද? මෝඩ අයටද? කාටද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාටද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? ඔබට විවිධ පිළිතුරු හිතට එයි. නමුත් හරියටම පිළිතුර දෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සසර දුකට වැටිච්ච අයට. කාටද? සසර දුකට වැටිච්ච අයට. කවුද සසර දුකට වැටුනේ? මොකද්ද සසර දුක? සසර දුකට වැටිච්ච අය තමයි කාම, රූප, අරූප කියන තුන් භවයේ පුරාම, නොයසේනම් තුන් ලෝකයේ පුරාම ජීවත් වෙන්නේ. සසර දුකට වැටිලා ඉන්නවා නිරයේ නිරිසත්තු, තිරිසන් ලොව තිරිසන් සත්තු, പ്രേත ලොව പ്രേතයන්, අසුර ලොව අසුරයන්, මනුලොව මිනිසුන්, දෙව්ලොව දෙවියන්, බඹලොව බ්‍රහ්මයන්. එතකොට මේ කාම රූප අරූප කියන තුන් ලෝක ධාතුව තුලම ඉන්න සත්වයන් වැටිලා ඉන්නේ කුමකටද? සසර දුකට. මේක එකම එක දුක් පැකේජ් එකක්. හරිද? එතකොට මේ දුක් පැකේජ් එකේ හීන ප්‍රනීත බවක් තිබෙනවා. කළු සුදු බවක් තිබෙනවා. උස් පහත් බවක් තිබෙනවා. ඒ කොහොම තිබ්බත් ඒ දුක් පැකේජ් එක ඇතුලේ ඉන්න අපි හැම දිනාටම තියෙනවා තනි ප්‍රශ්නයක්. පොදු ප්‍රශ්නයක්. ඒකට කියනවා දුක කියලා කියනවා. අන්න ඒ දුක අවබෝධ කරගෙන, ඒ දුක හැදෙන හේතු අවබෝධ කරගෙන, ඒ දුකේ අවසානය අවබෝධ කරගෙන, දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් වැඩපිළිවෙල අවබෝධ කරගන්න කෙනාට මූලිකවම ප්‍රශ්නය සහ පිළිතුර හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ප්‍රශ්නය සහ පිළිතුර හඳුනා ගැනීමේදී ශ්‍රාවකයාට ලැබෙනවා ඥානයක්. ඒ ඥානයට කියනවා චතුරාර්ය සත්‍යයන්හි සත්‍ය ඥානය කියලා කියනවා. ප්‍රශ්නයත් අවබෝධ කරගන්නවා. පිළිතුරත් අවබෝධ කරගන්නවා. ප්‍රශ්නේ හැදෙන හේතුවත් අවබෝධ කරගන්නවා. ප්‍රශ්නේ නිදහස් වෙන මාර්ගයත් අවබෝධ කරගන්නවා. දැන් ශ්‍රාවකයාට පුළුවන් විසඳුම කරා යන්න. ශ්‍රාවකයාට ඒ විසඳුම කරා යාමේදී අත්‍යවශ්‍යම අංගයක් තමා තුළ උපදවා ගත යුතු වෙනවා. ඔබ දන්නවද ඒ කුමක්ද කියලා? ඒ උපදවා ගත යුතු එකම එක දේ තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨියට තවත් සමාන වචනයක් කතා කරොත් විද්‍යාව. තවත් සමාන පදයක් කතා කරොත් ප්‍රඥාව. බලසංඝවත්තු කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව කියලා දෙනවා මහණෙනි, ප්‍රඥා බලය යනු කුමක්ද කියලා. එහෙනම් මේ ප්‍රඥාව කියන්නේ බලයක්. කියන්නේ මේක පව එකක්. එතකොට මේ ප්‍රඥාව කියන බලය බලමු බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කොහොමද උන්වහන්සේ මේක නිර්වචනය කරන්න කියලා. අකුසල ගණනට වැටෙන යම් අකුසල් දහම් තිබෙයිද? කුසල ගණයට වැටෙන යම් කුසල් දහම් තිබෙයිද? වැරදි ගණයට වැටෙන
වැරදි දේවල් තිබෙයිද? නිවැරදි ගණයට වැටෙන නිවැරදි දේවල් තිබෙයිද? දුර්වර්ණ ගණයට වැටෙන දුර්වල අකුසල ධර්මයන් තිබෙයිද? ප්‍රභාස්වර ගණයට වැටෙන ප්‍රභාස්වර කුසල ධර්මයන් තිබෙයිද? ඇසුරු නොකළ යුතු ගණයට වැටෙන ඇසුරු නොකළ යුතු දේවල් තිබෙයිද? ඇසුරු කළ යුතු ගණයට වැටෙන ඇසුරු කළ යුතු දේවල් තිබෙයිද? ආර්ය භාවයට නුසුදුසු ගණයට වැටෙන ආර්ය භාවයට නුසුදුසු දේ ඇද්ද? ආර්ය භාවයට සුදුසු ගණයට වැටෙන ආර්ය භාවයට සුදුසු දේ ඇද්ද? ශ්‍රාවකයා විසින් ඒ ධර්මයෝ ප්‍රඥාවෙන් ඊතා හොඳින් දකින ලද්දාහුය, සිතින් විමසන ලද්දාහුය. මහණෙනි, මෙය හඳුන්වනවා ප්‍රඥා බලය කියලා. පැහැදිලිද? එහෙනම් ඔබ මුලින්ම බලන්න ඔබ තුල මේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට දෙන ප්‍රඥා බලය ස්වල්ප වශයෙන් හරි ඔබ තුල තිබෙනවද කියලා. අපි නැවතත් මේ කොටසට අවධානය යොමු කොට බලමු. යමක් අකුසල් නම් අකුසලයට අයිති දේ ඔබට පුළුවන් ද හඳුනගන්න මේක අකුසල් කියලා? හොඳින් බලන්න විමසලා. යමක් කුසල ගණයට අයිති නම් කුසල ගණයට අයිති දේවල් ඔබට අවබෝධ කරගන්න පුළුවන් ද මේවා තමයි කුසල ගණයට අයිති වෙන දේවල් කියලා? යමක් වැරදි නම් වැරද්ද හැටියට ඔබට තේරුම් ගන්න පුළුවන්ද? යමක් නිවැරදි නම් නිවැරදි දේ ඔබට නිවැරදි කියලා අවබෝධ කරගන්න පුළුවන්ද? යම්කිසි අරමුණක් නිසා ඔබේ ආධ්‍යාත්මය දුර්වල වෙනවා නම්, කළුවර වෙනවා නම්, ඒ ඔබේ ආධ්‍යාත්මය දුර්වල වන, කළුවර වන දේවල් ඔබට අවබෝධ කරගන්න පුළුවන්ද? යම් දෙයක් නිසා, යම් අරමුණක් නිසා ඔබේ ආධ්‍යාත්මය ප්‍රභාස්වර වෙනවා නම්, ආලෝකමත් වෙනවා නම්, ප්‍රබල වෙනවා නම් ඔබට එවැනි කුසල් දහම් අවබෝධ කරගන්න පුළුවන්ද? ඒ විතරක් නෙමෙයි. ඔන්න වැදගත්ම කාරණේ ඊළඟට. ඇසුරු නොකළ යුතු පුද්ගලයන් වේවා, භෞතික මෙවලම් වේවා. ඇසුරු නොකළ යුතු දේ ඇසුරු නොකළ යුතුයි කියලා ඔබ තේරුම් අරගෙන ඉන්නවද? ඇසුරු කළ යුතු පුද්ගලයන් වේවා, ඇසුරු කළ යුතු දේවල් වේවා. මේක දිගින් දිගටම ඇසුරු කළ යුතුයි කියලා ඔබ අවබෝධ කරගෙන ඉන්නවද? ඒ වගේම ඔබව දුර්වලතාවලින් නිදහස් නොකරන දේවල්, ඔබව දුබලතාවලින් නිදහස් නොකරන විදිහේ පුරුදු ඔබට අවබෝධ කරගන්න පුළුවන්ද? මේවා මාව දුර්වලයෙක් කරනවා. ඒ වගේම මේවා මාව ප්‍රබලයෙක් කරනවා. මාව ආර්ය භාවයට පත් කරනවා. මෙන්න මේවා තමයි මගේ ජීවිතය තුළ මම දිගින් දිගටම අනුගමනය කළ යුත්තේ. ඔබට මෙන්න මේ දෙආකාරයකට දෙකොටසකට බෙදපු දේවල් වෙන්වෙන් වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන් නම්, ඔබේ නුවණ හසුරවන්නට පුළුවන් නම්, මේ කාරණා ඔබට වෙන්වෙන් වශයෙන් සිතින් විමසන්න පුළුවන් නම්, ඔබ තුල යම් පමණකින් හරි ප්‍රඥාව නැමැති බලය තිබෙනවා. ඒක ඔබ තේරුම් ගන්නට ඕනේ. ප්‍රඥාව නැමැති බලය ඔබ තුල පිහිටියා කියලා කියන්නේ ඔබ තුන් ලෝකේම ජය ගන්න මූලික අඩිතාලම දාගත්තා කියන එකයි. බලන්න, සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල මාර්ගාංග 8ක් කතා කරනවනේ. ඒ මාර්ග අංග 8ේදී උන්වහන්සේ අංක 1ටම කතා කරන අංගය තමයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන කාරණේදී තවත් කාරණයක් ඕකටම ඈඳෙනව පෑහෙනවා. ඒ තමයි සම්මා සංකප්ප. මේ සම්මා දිට්ඨියත්
සම්මා සංකප්පයත් කියන කාරණා දෙකම අයිති වෙන්නේ ප්‍රඥාවට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්කන්ධ තුනකින් සමන්විතයි. සීල, සමාධි, ප්‍රඥා හැටියට. එතකොට සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයත් අයිති වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට. එතකොට නිවන් මාර්ගයට මූලික පසුබිම හැදෙන්නෙම ප්‍රඥාවෙන්. එහෙම නැත්නම් සම්මා දිට්ඨියෙන්. එතකොට සම්මා දිට්ඨියෙන් සමන්විත ශ්‍රාවකයා තමයි ඉතිරි ගුණධර්ම ටික ටික ශක්ති පමණෙන් දියුණු කරගෙන මේ දුක්ඛිත භව ගමනට සමුදී අමා මහ නිවන සාක්ෂාත් කරගන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කතා කරන්නේ නිවන ගැන විතරද? නෑ, නිවන ගැන විතරක් නෙමෙයි. ඔබ ගත කරන ලෞකික ජීවිත බලන්නකෝ. ඔබ ගත කරන ලෞකික ජීවිතවල පවා සාර්ථකත්වයේ අත්දකින්නට ඔබ හැමනිතරම මහන්සි වෙනවනේ. හැබැයි ඔබට හොඳ දැක්මක් තියෙන්න ඉපේ. හොඳ ආකල්ප තියෙන්න ඉපේ. එහෙනම් ආර්ය මාර්ගයට විතරක් නෙමේ ප්‍රඥාව වැදගත්. ලෞකික ජීවිතයටත් ප්‍රඥාව වැදගත්. එහෙනම් ලෞකික ප්‍රඥාව තිබෙන කෙනා දැක්මක් ඇතිව ආකල්ප සම්පන්නව තමන් යම් ශේස්ත්‍රයක සිටිනවා නම් ඒ ශේස්ත්‍රය තුල සුපිරි බලවතෙක්, සුපිරි පුද්ගලයෙක්, සුපිරි හැකියාවන්ගෙන් සමන්විත දක්ෂයෙක් බවට පත්වන්නට ඒ ලෞකික දැක්ම, ඒ ලෞකිකව ඇති කරගන්න යහපත් ආකල්ප හේතු වෙනවා. දැන් අපි ওই ලෞකික දැක්ම ආකල්ප කියලා කිව්වට දැන් ඕක ඇත්තටම සමාජයේ භාවිතා වෙන්නේ හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ. ඇටිටියුඩ්ස් තියෙන්න ඕනේ කියලානේ නේ. එතකොට ඒ විෂන් එක මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ ඇටිටියුඩ්ස් කියන්නේ මොනවද? සම්මා සංකල්ප. අපි මෙන්න මේ විදිහට මේ කාරණා තේරුම් ගත යුතුයි. ආර්ය භාවයේ කරා බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයක් අපිට පුතග්ජන කරන්න බෑ. පෘථග්ජන විග්‍රහයන් වලට ගන්න හොඳක් නෑ. නමුත් උන්වහන්සේ දන්නවා හැම දෙනාම එක වගේම නිවනට දක්ෂ නැහැ. ඇතැම් අය ඉන්නවා කාරණේ කිව්ව ගමන් අවබෝධ කරගන්නවා. ප්‍රඥාධික චරිත, උග්ගටිතඤ්ඤෝ. ඇතැම් කෙනෙකුට ටිකක් මහන්සි වෙලා කියලා දෙන්න ඕනේ. ටිකක් දිගහැරලා කාරණා පෙන්නකොට තේරුම් ගන්නවා. විපංචිතඤ්ඤෝ කියලා කියනවා. ඇතැම් අයට ඇනෑනම කියන්න ඕනේ. කරුණු කාරණා කොටලා පොවන්න ඕනේ. නෙయ్య කියලා කියනවා. ඇතැම් අයට කරුණු කාරණා කිව්වට ඒව වචන විතරයි. ඒ දියුණු වෙන්න ඕනේ. ඇතැම් විට නිවන පිණිසත් එහෙමයි. කොහොම හරි කරගන්න ඕනේ. මේ ෂණ සම්පත්තිය මග හැරෙන්න දෙන්න හොඳ නැහැ. සතර අපායින් යුක්ත භව ගමනක අපි යන්නේ. සාංශාරික අනතුරක් තියෙනවා කියලා අර ලොකුවට කාරණේ ගැන කතා වෙනවා. සාකච්ඡා කරනවා. ඇතැම් විට ඊට අවශ්‍ය දේවල් සමීප කරගන්නවා. දැන් අපි ගත්තොත් බණ පොත් ටික ඔක්කොම එකතු කරගන්නවා. දැන් නව තාක්ෂණය යටතේ නම් ඔක්කොම කම්පියුටර් එකට දා ගන්නවා. දේශනා දහස් ගණන් තියෙනවා. හැබැයි තමන්ගේ පරණ පුරුදු තුලම තමන් ඉන්නවා. එයා ආකල්පමය වශයෙන් වෙනස් කෙනෙක් වෙන්නේ, අලුත් කෙනෙක් වෙන්නේ. දැක්ම වෙනස් කරගන්නෙත් නැහැ. පරණ දුබලතා තුල ඒ විදිහටම ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දුබලතාවය දන්නවා. උන්වහන්සේට මේ ලෝකයා ගැන පුදුමාකාර අවබෝධයක් තිබෙනවා. ඇතැම් කෙනෙක් සරලව කරුණු තේරුම් ගන්නකොට ඇතැම් කෙනෙකුට මේ ඇන කිව්වත් හිතට යන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් හිතේ සතුටක් ඇති වෙන්නේ කරුණු කිව්ව ගමන් මේ අය අවබෝධ කරගන්නවනේ කියලා. උන්වහන්සේ අමුතු ඉල්පීමකටපත් වෙන්නේ නැහැ. ඒතර උන්වහන්සේ කියන කාරණා අනිත් අය තේරුම් ගන්න නැහැ කියලා උන්වහන්සේට අමුතු කලකිරීමකුත් නැහැ. අමුතු සිත් ඇවුලක් නැහැ. තථාගතයන් වහන්සේ නමක් සදාම් සේවාව කරන්නේ තථාගත ආර්ය වූ උපේක්ෂාව තුළ පිහිටා. ධර්මය අවබෝධ කරගත්තා කියලා අමුතුවෙන් උන්වහන්සේ උදන් අනන්නෙත් නැහැ. අමුතුවෙන් කලකිරෙන්නෙත් නැහැ යම් කෙනෙක් මේක තේරුම් ගන්න මහන්සි ගත්තේ නැහැ කියලා. හැබැයි උන්වහන්සේ ඇතැම් දේශනාවල මෙහෙම පවසනවා. මහණෙනි, ඔය පුද්ගලයා ධර්මයේ සම්බන්ධයෙන් මාව වෙහෙසටපත් කරේ නැහැ.
අරක කොහොමද මේක කොහොමද කියලා මාව ලුහු බැඳ බැඳ මගේ පස්සෙන් ඇවිත් මට කරදර කළේ නැහැ. ප්‍රඥාව අධික නිසා ඔහු ඉක්මනින්ම ධර්මය තේරුම් ගත්තා. නමුත් මහණෙනි, ඇතැම් අයට පැහැදිලිව මම මේ කාරණා කියලා දෙද්දි මගේ පස්සෙන් ලුහු බඳිනවා. අරක කොහොමද මේක කොහොමද කියලා මට වද දෙනවා. උන්වහන්සේ එහෙම පවසනවා. ඒක උන්වහන්සේගේ ප්‍රකාශයක්. ඒතකොට ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ යම්කිසි ඇලීමක ගැටීමක ඉන්නවා කියන එක නෙමෙයි. මේ ලෝක ස්වභාවය තථාගතයන් වහන්සේ හරි පැහැදිලිව දන්නවා. පින්නතුනි, කොහොම වුණත් මේ ලෞකිකව හරි ලෝකෝත්තරව හරි අපිට මේ ජීවිත ඉදිරියට අරගෙන යාමේදී අපි විසින් නිරතුරු අපි තුල උපදවා ගත යුතු ගුණාංග 10ක් තිබෙනවා. ඒ ගුණාංග 10 තමයි බෝසත්වරු සම්බුදු බව ලැබෙනකම්ම අත් නොහැර පුරුදු පුහුණු කළේ. කාරණාංක 1 පරිත්‍යාගශීලී බව. මේක අත්‍යවශ්‍යම කාරණයක්. දැන් බලන්න ස්වාමින් වහන්සේලා හැටියට අපි ඔබට ධර්මය පරිත්‍යාග කරනවා. අපි මේක ඔබට ලබා දෙන ත්‍යාගයක්. අපි මේක ඔබට ලබා දෙන දානයක්. සංග්‍රහයක්. ධර්ම සංග්‍රහය, ධර්ම ත්‍යාග, ධර්ම දානය නේද? එතකොට ඔබේ ජීවිත තුලත් ඔබ යම් කිසි ප්‍රගමනයක් අපේක්ෂා කරනවා නම් ඔබ අනිවාර්යෙන් එහෙම අපේක්ෂා කරනවනේ. ඔබ ඔබේ ජීවිතේට, ඔබේ ජීවනාලියට, හරිද? ඔබේ ලයිෆ් ස්කිල්ස් හැටියට ඔබ මෙන්න මේ කාරණා 10 පුරුදු පුහුණු කරගන්න. කරුණු 10ක් මම ඔබට කියලා දෙන්නේ. මේ කරුණු 10 ඔබ පුරුදු පුහුණු කරගන්න. ඔබේ ජීවිතයට පුදුමාකාර අස්වැසිල්ලක්, සාර්ථකත්වයක්, පුදුම තෘප්තිකර බවක් ඇති වෙයි. මෙන්න මේ කාරණා 10න් යුක්ත ඔබ ඔබේ ජීවිතය ගත කළොත්. මේක මේ අධ්‍යාපනය ලබන කාලේ විතරක් නෙමෙයි. හරිද? තරුණ කාලේ විතරක් නෙමෙයි, මැදි වයසේ විතරක් නෙමෙයි. අපිට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මියදෙන තුරාවට මෙන්න මේ ගුණධර්ම 10 ඔබව ආරක්ෂා කරයි. කාරණාංක 1 පරිත්‍යාගශීලීත්වය. කොහොමත් ඔබ දන්නවනේ පරිත්‍යාගශීලීත්වය කියලා කියන්නේ ඔබ ගොඩක් සතුරු වෙන දෙයක් කියලා. ඒ කියන්නේ ඒක බලන්න ඕනේ ඔබේ පැත්තෙන්. ඔබට නිරතුරු යම් කෙනෙක් යම් දේවල් පරිත්‍යාග කරනවා. හරිද? එතකොට ඔබට යම් දේවල් පරිත්‍යාග කරන කෙනා ඔබට ප්‍රියයි මනාපයිනේ. දැන් ඒක ඔබේ පැත්තෙන් ඔබ බලන්න. ඔබ යම් පුද්ගලයෙකුට හරි, පවුලේ පිරිසකට හරි, ඥාතීන් හිතවතුන් පිරිසකට හරි, හරිද? පොදු පිරිසකට හරි ඔබ යම් පරිත්‍යාගයන් කරනවා. දන් දීම් කරනවා. උපකාරයන් කරනවා. ඔබවත් අනිත් අයට ප්‍රිය මනාප කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයා අපිව ප්‍රියමනාපව පිළිගන්න එක අපිට සුව පහසුවක් නේ. එහෙනම් ඒ ලෝකයා අතරට යාමේදී ඒ සුව පහසු ඇති කර ගන්නට කැමති ඔබ අංක 1ටම පුරුදු පුහුණු කරගත යුත්තේ පරිත්‍යාගශීලීත්වය. ඒක ඔබට ශක්ති පමණින් කරන්න. ඒක ගොඩාක් දියුණු කරන්න පුළුවන් කාරණයක්. ටික පටන් ගන්න. මුලින්ම තිරිසන්ගත සතුන්ට මොනවම හරි ආහාර ටිකක් දීලා. නේද? පුංචි දරුවන්ට මොනවම හරි රස කැවිලි වලින්, පළතුරු ගෙඩියකින් පරිත්‍යාගයක් කරලා. ඔබ සමග ඉන්න සමීපතමයන්ට මොනවම හරි රසවත් දෙයකින්, කැමති දෙයකින් සංග්‍රහ කරලා. බලන්න මේ ලැබෙන ආත්ම තෘප්තිය පුදුමාකාර එකක්. දැන් මේ වගේ සමයක අපිට පුළුවන් නම් අපිට ශක්ති පමණින් අනිත් අයට පිහිට වෙන්න. කොයිතරම් දෙයක්ද? දැන් බලන්න. දැන් මේ දිනවල ගෑස් පෝලිං, තෙල් පෝලිං නේද? විවිධ පෝලිං තියෙනවනේ. ඒ පෝලිං වල ඉන්න අයට ඇතැම් අය විස්කෝතුවකින් නේද? තඹපු මඤ්ඤොක්ක ටිකක්, වෙන යම් මොනවාම හරි සිසිල් බීම වීදුරුවක්, තේ වතුර එකක් ඇතැම් අය බත් පවා වියලා දෙනවා. නේද? කොයිතරම් දෙයක්ද? ලෝකයේ සමාජයේ ඉහළින් කතා කරනවා. බෝසත් වරුන්ගේ ජීවිතය ගත්තට පස්සේ උන්වහන්සේලා ජීවිතය වර්ණවත් කරගෙන තියෙන්නෙම දන් දීලා, පරිත්‍යාග කරලා. ඇත්තේ මේක ලොකු කැපවීමක්, කැපකිරීමක්.
ඒ කැපකිරීම ඔබට මට අපිට කරන්න පුළුවන්. රැස් කරගෙන ඉන්න ගොඩක් දේවල් වලට වඩා අතහරින දේෙන් අපිට ගොඩාක් සැනසෙන්න පුළුවන්. අපි මුලින්ම අතහැරගන්න බැරි දේ ගැන නෙමෙයි හිතන්න ඕන. අතහරින්න පුළුවන් දේ අතහැරලා සතුටු වෙන්න ඕනේ. ඒතරේ අතහැරියම මහ පරිමාණය නෙමෙයි. ටික ටික පුරුදු පුහුණු කරගන්න ඕනේ. මේක මේ පුරුදු වෙන්න ඕන එකක්, පුහුණු වෙන්න ඕන එකක්. තේරෙනවද? ඇතැම් අය තුල ඒක තිබෙනවා, ඇතැම් අය තුල ඒක නැහැ. ඉතින් තියෙන අය සතුටු වෙන්න ඕනේ, නැති අය ඒක ටික ටික හරි ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. පරිත්‍යාගශීලී බව. ඊළඟ කාරණය. ස්වයං විනය අත්‍යවශ්‍යම එකක්. හරිද? අර පරිත්‍යාගශීලීත්වය වගේම වැදගත්ම දෙයක් තමයි self disciplines කියලා කියන්නේ. මේ ස්වයං විනය කියන එක පුද්ගලයෙක්ව වැදගත් කෙනෙක් බවට පත් කරන්න, මහත්මයෙක් බවට පත් කරවන්න අවශ්‍ය වැදගත්ම සාධකයක් ස්වයං විනය. ස්වයං විනය ඇති ප්‍රජාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ස්වයං විනයට විරුද්ධ දේ ඔබ මොකක්ද කියලා දන්නවද? ඉක්මන් ආවේග. ස්වයං විනයක් නැති පුද්ගලයා ඉක්මනට කිපෙනවා. ඉක්මන් ආවේගවලට හසු වෙනවා. අනිත් අයගේ ගොදුරුවල, කුමන්ත්‍රණවල නියෝජිතයෙක් බවට පත් වෙනවා. ස්වයං විනයක් නැති කෙනා. හරිද? එහෙනම් ස්වයං විනය කියන එක ඔබ වැදගත් මිනිස්සෙක් බවට පත් කරන්නට ඔබට අංක 1ටම හේතු වෙන කාරණයක්. හික්මීම. ලෝකයේ ලෞකිකව හරි ලෝකෝත්තරව හරි දියුණු වෙච්ච චරිත අධ්‍යයනය කළොත් එහෙම ඒ හැම දිනාටම තිබිලා තියෙන අංක 1 ගුණාංගයක් තමයි ස්වයං විනය කියලා කියන්නේ. ඒ කියන්නේ පින්නතුනේ මේ කාරණේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේදී විතරක් නෙමෙයි. තේරෙනද? දැන් ව්‍යාපාරිකයෙකුට, ගොවියෙකුට, අධ්‍යාපනය ලබන අපේ තරුණ සහෝදරයෙකුට, සහෝදරියකට, ගෘහණියකට, ලොකු ළමයි ඉන්න තාත්තා කෙනෙකුට, ආයතනික ප්‍රධානියෙකුට, කොටින්ම රාජ්‍ය නායකයෙකුට මේ හැම දිනාටම අවශ්‍ය එකක් ස්වයං විනය. ස්වයං විනය නැති තැන නේද මිනිස්සු විවිධ වචන පිට කරලා ආපහු සමාව ගන්නවනේ නේද? දැන් ලෝකේ තියෙනවා ආයි රිවර්ස් කරන්න බැරි දේවල්. කාලය කියන එක ආයි රිවර්ස් කරන්න බෑ. අපේ මේ පාට පෙනුම තරුණකම ආයි රිවර්ස් කරන්න බෑ. ඇයි කටින් පිට වෙන වචන ආයි රිවර්ස් කරන්න බෑ නේද? දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ගිය නෝන ඇතුන් ලවා අද්දවන්න බෑ කියලා. ඒ වගේ මේ කටින් පිට වෙච්ච වචනේත් ඇත්තු නෙමෙයි බුල්ඩෝසර් දාලවත් ආපස්සට අදින්න බෑ. පිට වුණොත් පිට වුණා විතරයි. එතකොට අර විනයානුකූල ජීවිතයක් ගත කිරීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේදී විතරක් නෙමෙයි ලෞකික ජීවිතවලදී ඔබව අතිසාර්ථක පුද්ගලයෙක් බවට පත් කරන්න හේතු වන ප්‍රමුඛ පෙළේ කාරණයක්. ඊළඟ කාරණේ තමයි කාරණාංක 3 අත්හල යුතු දේ අත්හරින්න ඕනේ. දැන් සමහරු අත්හරින්න ඕන එක දන්නෙත් නැහැ. සමීප කරගන්න ඕන එක දන්නෙත් නැහැ. එතකොට අර අත්හල යුතු දේ දන්නෙත් නැති නිසා සමීප කරගත යුතු දේවල් දන්නේ නැති නිසා ඇතැම් අය මුළු ජීවිතේම විනාශ කරගන්නවා. දැන් මම උදාහරණ කීපයක් ගන්නම්කෝ. දැන් දුරු කළ යුතු චරිත ගත්තට පස්සේ හිතාමතාම ඔබට පිටුපාන චරිත ඔබ කොච්චර හොඳ කළත් කොච්චර උපකාර කළත් කොච්චර පිහිට වුණත් ಗುಣ මකමක ඔබට හිතාමතා පිටුපානවා නම් එවැනි මිනිස්සු මත නැහෙන්න ඕනේ නැති ලොකුකම් පෙන්නනවා නම් නැති ලොකු නේද පුරසාරන් දොඩවනවා නම් වචනෙන් විතරක් නම් හරඹය ක්‍රියාවෙන් කිසිම පිහිටක් පිළිසරණක් උපකාරයක් නැත්තම් මොකටද එහෙම මිනිස්සු? ඒ වගේම ඔබ අනිත් අයගේ යහපත පිණිස දැනුමුතුකම් දෙනවනේ. හැබැයි ඔබව ගණන් ගන්න නැහැ. ඔබ කෑ කරන්නේ නැහැ. ඔබට ඇහුම්කම් දෙන්නේ නැත්තම් එහෙම මිනිස්සුත් එක්කත් මොකක්ද අපේ ඇසුර? නේද? ඒ කියන්නේ තමන් කියන එකම නම් හරිද? එතකොට අපි ඒගොල්ලන්ගේ හැම විටම ශ්‍රාවකයෝ වෙලා ඒක අහගෙන ඉන්න ඕනේ. අපි යමක් කියද්දි ඒක අහගෙන ඉන්න බැරි නම් මොකටද? ඔබට ඇහුම්කම් දෙන්නේ නැත්තම් ඒ ඇහුම්කම් දෙන්නේ නැති මිනිස්සුන් ඒ හැටි විශ්වාස කරන්න එපා. ඒ කියන්නේ ඔබට ගරු කරන්නේ නැහැ කියන එකනේ. අනිත් එක තමයි ඔබ කොපමණ උපකාර කළත් ඒ අයට ඒක දැනෙන්නේ නැත්තම් අනේ එහෙම අයව ඉක්මනින්ම ජීවිතෙන් අයින් කරලා දාන්න. ඒ වගේම ඔබට අපහාස කොට කතා කරනවා නම් හරිද? අපි දන්නේ නැද්ද? එයාගේ හැටි.
මගෙන් අහගන්න එයා ගැන කියලා අර ඔබව හැම විටම නිකන් පහතට හෙලන්න හදනවනම් එවැනි මිනිස්සු අපිට වැඩක් නැහැ. හැනුම් පද කියනවනම් හැම විටම හින්ට් පාස් කර කර නේද ක්‍රෙඩිට් එක ගන්න හදනවනම් අපේ හිත රිද්දන්න හදනවනම් මොකටද ඒ වගේ මිනිස්සු? ඒ වගේම ඔබේ පරාජයන් කඩා වැටීම් පතනවනම් ඒ කියන්නේ වැඩක් පටන් ගන්න කලින් හරියන්නේ ඕක අත ගහන්න එපා වැඩක් නැහැ. ඒ කියන්නේ මේ හදවතින්ම කියනෝ නෙමෙයි. නේද? අර දරුවා උපන් ගේදිම මරලා දානවා කියලා කතාවක් තියෙනවනේ. හරිද? උපන් දරුවන් තිඹිරි ගේදිම මරා දානවා කියලා කතාවක්. දැන් මේ උපන් දරුවා තිඹිරි ගේට එන්නත් කලින් විනාශ කරන්න තමයි මේ හදන්නේ. ඒක නිසා මේව තේරුම් ගන්න. ඒ වගේම ඔබට බොරු චෝදනා නගනවනම් ඒ ඔබට බොරු චෝදනා නගන මිනිස්සුත් එක්ක හිටියා කියලා ඔබට කිසිම මේ හිතට සහනයක් සැනසීමක් ඇති වෙන්නේ නැහැ. හිතාමතාම සැලසුම් සහගත ඔබේ කටයුතු කඩාකප්පල් කරන මිනිස්සු ඉන්නවා. ඒතර එවැනි මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම ඔබ ගැන බොරු කටකතා පතුරවන මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. එයාව කියන්නේ දුරු කරන්න ඕනේ. ක්‍රමානුකූලව වෛරක්කාරයෙක් හදාගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් ඔබව බොරුවට වර්ණනා කරනවා. හරිද? අර මුනිච්චාව කියලා කියන්නේ යන්න ඇරලා දොස් නගනවා. එතකොටත් මේ වගේ මිනිස්සු ඔබ තේරුම් අරන් ඉන්න ඕනේ. ඔබේ සාර්ථකත්වයේ හෙලා දකිනවා නම් ඒ වගේ මිනිස්සු අපිට වැඩක් නැහැ. කියන්නේ මේ මිනිස්සු මේ දුරු කරන්න කියලායි කියන්නේ. දුරු කළ යුතු දේ අපිට මුලින්ම අවබෝධ කරගන්න පුළුවන් නම් කොටිම පාසල් සමයේ විශ්වවිද්‍යාල මට්ටමේ ඉඳලා හරිද හලන්න ඕන කෙනා හලන්න ඕනේ. නැත්තම් අපිට ඉදිරි ගමනක් නැහැ. ඒ වගේම උපදෙස් වලට ගැටෙනවා නම් ඔබ කතා කරන යහපත් දෙයට පිටුපාලා ප්‍රතිවිරුද්ධවම කතා කරනවා නම් මුල ඉඳලම තේරුම් ගන්න ඕනේ වැරදි මිනිස්සුත් එක්ක වැරදි පිරිසක් සමග වැරදි කෙනෙක් සමගයි මම මේ කටයුතු කරන්න කියලා. කියන අදහස් හුවමාරු වෙන්න පුළුවන්. අදහස් වල පරස්පරතා තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. කියන්නේ මොන දේ කරත් අඩුවම අවුලම වරදම දකිනවනම් හිස්තැනම දකිනවනම් සාර්ථකත්වයට අනුබලයක් ලැබෙන්නෙම නැත්තම් හරිද? මොකටද මේ වගේ අය අවශ්‍ය නැහැ. ඥාතීන් උනත් අවශ්‍ය නැහැ. අනිත් කාරණය තමයි මේ එකට එක කරනවා නම් එකට එක කරන මිනිස්සුන්ව තේරුම් ගන්න පහසුයි අපිට. ඒ වගේම ඔබව හොර රහසින් අනුකරණය කොට යටිහිතින් හිතනවා පෙන්නන්නම් මම කවුද කියලා. හරිද? ඒ කියන්නේ අපිට මේ යම්කිසි සයිකොලොජි න්‍යායකුත් තියෙන්න ඕනේ මේ සමාජයේ ජීවත් වෙද්දී. නිකම් බබාලා වගේ නේද? ජීවත් වෙලා හරියන්නේ නැහැ. ඔබේ විනාශයට හේතු වන ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා ඇතැම් මිනිස්සු. හැබැයි ඔබේ සමීපයේමයි ඉන්නේ. ඔබේ සමීපයේම ඉඳගෙන ඔබව විනාශ කරන මිනිස්සුන් ඔබ කවුද කියලා අවබෝධ කරගන්න ඕනේ. අනිත් එක දැන් අපේ වගේ රටවල් වල මේ වගේ ලෙඩ්ඩු වැඩි. එතකොට හැම නිතරම අපිට චිත්ත පීඩාවන්ගෙන් තමයි ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ ලෙඩ්ඩු වැඩි සමාජයක අපිට නිරෝගීව ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හරිද? ඇතැම් අය ඉන්නවා ඔබ අමාරු වෙන්නකම් බලාගෙන ඉඳලා බොරුවට කනගාටුව ප්‍රකාශ කරනවා. මේවා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඇතැම් විට මෙහෙමත් කියන්න පුළුවන්. ඒකනේ මම මුලින් ඉඳලම කිව්වේ හරියන්නේ නැහැ කියලා. එයාට ඕන අර හරියන්නේ නැති තැනට ඔබවපත් කරන්නයි. බොහෝ අපහසුතා තිබියදීත් හරිද? දැන් ඔබ අනිත් අයගේ අපහසුතා දැකලා එයාට පිහිට වෙන්න හදන උපකාර කරන්න හදනවා. එතකොට ඒ අයට බොහෝ අපහසුතා තිබෙද්දිත් ඔබ උපකාර කරන්න පිහිට වෙන්න හදද්දී ඔබේ ඒ උපකාර පිහිටවීම ප්‍රතික්ෂේප කරනවා නම් තේරුම් ගන්න මේ පුද්ගලයා අභ්‍යන්තරික ඔබට ඉරිසියා කරන කෙනෙක්. මේවෙන් මේ අපිට මිනිස්සුන්ව මැනගන්න පුළුවන්. ඒ වගේම ඔබ ඒ අයව ඉක්මවා යයි කියලා බයකුත් ඒ අයට තිබෙනවා. හරිද? නැත්නම් විතර ඔබ පොඩි තැනකින් හරිද? පුංචි පෞල් පරිසරයකින් ගොඩ නැගෙන චරිතයක් වෙන්න පුළුවන්. එතකොට අර ඔබේ දියුණුවට වලකපන මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඒ අය ඉක්මවා යයි කියලා එයාට ඔබ ගැන ලොකු බයක් තියෙනවා. ඉතින් ඒක ඒ අයගේ අසනීපයක්. නමුත් මේ වගේ අයවත් අපි තේරුම් අරගෙන ඉන්න එක වටිනවා. අනිත් එක තමයි ඔබේ අනාගත ප්ලෑන් සැලසුම් හරිද? එළියට දාන්න එපා. සාමාන්‍යයෙන් කියන කාන්තාවක් වයස කියන්න හොරයි කියලා. ඒ වගේම පිරිමි කෙනෙක් තමන්ගේ මේ වැටුප ගැන කතා කරන්න හොරයි කියලා කියනවා. කියන අකමැති.
ඒ විතරක් නෙමෙයි ඔබ ඔබේ අනාගත සැලසුම් එළියට දාන කෙනෙක් බවට පත් වුණොත් ඔබට මේ වගේ පරිසරයක නම් ලොකු ගමනක් යන්න වෙන්නේ නැහැ. මොනවාම හරි විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩ ගොඩක්ම වැඩි. මේව තේරුම් ගන්න. අනිත් එක තමයි ඔබේ ජයග්‍රහණ අව탁සේරු කරන මිනිස්සුන්වත් ඔබ ප්‍රතික්ෂේප කළා දාන්න. ඔබ මොකක් හරි ස්වාධීනව අමාරුවේ නැගී හිටින්න හදනකොට ඔබේ ජයග්‍රහණ ගැන අව탁සේරුවෙන් යම් මිනිහෙක් කතා කරනවා නම් ඒ වගේ මිනිස්සුත් එක්ක අපි ඉන්න ඕනේද? ඒක නිසා මේ මනෝවිද්‍යානුකූල උපදෙස් ටිකක් තමයි මම මේ තුන්වෙනි කාරණය දිගහැර දක්වමින් ඔබට ගෙනහැර දක්වන්නට යෙදුනේ. එතකොට මම ඔබේ සාර්ථකත්වය කරා යන ගමනේදී කරුණු තුනක් කියලා දුන්නා. එකක් තමයි පරිත්‍යාගශීලී බව නම් වූ දන් දීම. දෙවන කාරණේ වැදගත්ම දෙයක් ස්වයං විනය. තුන්වන කාරණේ තමයි අත්හල යුතු දේ අත්හල යුතු පුද්ගලයන් අත්හැරීම. ඒක දිගට කතා කරා. කරුණු කාරණා සහිතව කතා කළා. කාරණාංක 4 ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ නුවණින් විමස කටයුතු කිරීමේ හැකියාව තිබෙන්නට ඕනේ. සාර්ථකත්වයේ කරා යන ගමනේදී අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒක ස්වභාවිකයි. ඒක නිසා මේ නුවණින් විමස කටයුතු කිරීමත් සාර්ථක මිනිසෙක් වෙන්නට හොඳ පදනමක් බවට පත් වෙනවා. ඊළඟ කාරණේ තමයි අත් නොහැර වීරිය කිරීම. අපි කටයුත්තක් පටන් ගත්තට පස්සේ ඉක්මනින් මේක අත්හරිනවා නම් එකෙන් අදහස් කරන්නේ කටයුත්තට අපි දක්ෂ නැහැ කියන එකයි. ඒ කටයුත්තෙන් අපි යම් රසයක් අත්දකින්නේ නැහැ කියන එකයි. දැන් අපි ගත්තොත් තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල සොයා ගැනීමේදී එතුමා හොයාගත්ත කියනවනේ මේ විදුලි බුබුල දැල්වෙන්නේ නැති අවස්ථා 999ක්. එතකොට දහස්වන අවස්ථාවේ එතුමා තේරුම් ගත්තා විදුලි බුබුල දැල්වෙන්නේ කොහොමද කියලා. එතකොට බලන්න අර අවස්ථා 999ම අපරාධ කියලා අපිට කියන්න බෑනේ. විදුලි බුබුල දැල්වෙන්නේ නැති අවස්ථා 999ක්. ඉක්මනට අතහැරලා දැම්මනම්. දැන් වණ්ණුපත ජාතකයේත් එහෙමනේ. වණ්ණුපත ජාතකයේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ගැල් නායකයෙක් බවට පත් වෙලා කාන්තාර ගමනක් යනවා. කාන්තාර ගමනක් යනකොට දැන් හැමදෙනාම විඩාවටපත් වෙලා කාන්තාර ගමනකනේ වෙහෙසටපත් වෙලා ගැල් වල ඉන්න සත්තු, එතකොට ගැල් සාත්තුවේ ඉන්න මිනිස්සු, වෙලෙන්දු හැමදෙනාම පීඩාවටපත් වෙලා හිටියේ. නමුත් එතුමා කාන්තාරේ දියුල්පතක් හෙව්වා. බැලුව වටපිටාව. ඊතන ගස් තියෙනවා. ඊතන ගස් තියෙන තැන්වල දියසීරාවක් හරි තියෙන්නට ඕන කියලා කැනීම ආරම්භ කළා. කැනීම ආරම්භ කළා කොහොම හරි දියුල්පත මතු කරගත්තානේ. දැන් වර්තමානයේ අද ඔය මක්කම කියලා කියන්නේ ඒ තැන කියලානේ කියන්නේ. ඓතිහාසික විස්තරවලට අනුව දැන් වීරිය කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ වෙනමම වීරියට දෙනවා නිර්වචනයක් ආරද්ධ විරියෝ විහෙරති කියලා. ඒ කියන්නේ යමක් අපි පටන් ගන්න ඕනේ මුලින්ම. ඒ කියන්නේ අපි මේ හීන දැක ඉඳලා හරියන්නේ නැහැ. අපි දකින සිහින සැබෑ කරන්න නම් අපි ප්‍රායෝගිකව වීරිය කරන්න ඕනේ. ඒ වීරිය කිරීම කියන එක අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ. ඒකයි ඒක මේ ආරම්භ වීරිය කියලා කියන්නේ. පාලියෙන් කියන්නේ ආරද්ධ විරිය කියලා. ඒතර වීරිය ආරම්භ කිරීම වැදගත්. එතකොට මේ වීරිය තවදුරටත් විස්තර කරනවා. අනික්කිට දුර වීරිය කියලා. ඒ කියන්නේ මේ අත් නොහරින වීරියක් තියෙන්න ඕනේ. වැඩක් පටන් ගත්තට පස්සේ මේ වැඩේ අපි එලිලා ඉන්න ඕනේ. එතකොටයි අපිට ඒකෙන් සාර්ථකත්වයක් අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් සාර්ථකත්වයේ කියන එක මල් උයනක් නම් ඒ මල් උයන බවට පත් උනේ ඉබේ නිකම්ම නෙමෙයිනේ. නේද? කොච්චර මහන්සි වෙන්නට ඕන වුණාද? දැන් මල් උයන දැක්ක ගමන් අපි මොකද කරන්නේ? පින්තූර අරගෙන ලස්සනයි කියනවා, හැඩයි කියනවා, මල් කඩන්න හදනවා. නමුත් මේ මල් පිපීම දක්වා ඒ මල් උයනේ පසුපස මහා විස්තර කතාවක් තියෙනවනේ. ලොකු කතාවක් තියෙනවනේ නේ. ඒක නිසා අපේ ජීවිතවලත් එහෙමයි. අපේ ජීවිතේ මල් උයන බවට පත් කරගන්න නම් අපිට ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. එක පාට ජීවිතේ මල් පිපෙන්නේ නැහැ. වසන්තේ උදා වෙන්නේ නැහැ එක පාටම. වසන්තේ උදා වීමේදී අපිට ගිම්හාන කාල පසු කරන්න වෙනවා. සරත් සමයන් පසු කරන්න වෙනවා. නේද? වස්සාන කාල පහු කරන්න වෙනවා. මේ හැම කාලයක්ම පහු කරලා තමයි අපි වසන්තයට එන්නේ. ඒ වසන්තයට එනකොට අපි ගොඩක් හෙම්බත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් සාර්ථකත්වයක් දකින්න නම් අපි අත් නොහැර එල්ලලා ඉන්න ඕනේ වැඩක.
හරිද? ඒ වගේම වැදගත්ම කාරණයක් තමයි ඊළඟ කාරණේ කාරණාංක 6 ඉවසීම. මම මගේ ධර්මදේශනාවල වැඩිපුරම මේ මෑතක ගත්තට පස්සේ මෑතකදී කතා කරපු දේශනාවල වැඩිපුරම කතා කරපු වචනයක් තමයි ඉවසීම. ඉවසීම නැත්තම් මේ කලින් කිව්ව කිසිම දෙයක් කරන්න බෑ. හරිද? ඒක නිසා මේ ඉවසීම කියන එක සුපිරි දහමක්. ඊළඟ කාරණේ තමයි සත්‍යවාදී බව. ඒ කියන්නේ හෘදේ සාක්ෂියට අනුව කටයුතු කිරීම. හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීම වැදගත්ම කාරණයක්. ඊළඟ කාරණේ තමයි ඉලක්කයේ වෙත යාමේදී Taman දරන ආකල්ප හරි වැදගත්. ඉලක්කයක් කරා යාමේදී ජීවිත සාර්ථකත්වයක් අත්දැකීමේදී Tamanගේ ආකල්ප තමන්ව අතිසාර්ථක පුද්ගලයෙක් බවට පත් කරනවා. ඊළඟ කාරණේ කාරණාංක 9 මෙත්සිත මිත්‍රශීලී බව. මේකෙන් තමයි නෙට්වර්ක් එක හැදෙන්නේ. දැන් අපි මේ සමාජයේ ලෝකේ ජීවත් වෙනකොට ඒ අපේ තරාතිරම් වලට අනුව අපිට යම් නෙට්වර්ක් එකක් හැදිලා තියෙනවා. හරිද? එතකොට මේ නෙට්වර්ක් එක හැදෙන්නෙම මෛත්‍රිය මුල් කරගෙනමයි. ඒතර මෙත්සිත වැඩි කෙනාගේ නෙට්වර්ක් එක ලොකුයි. ඊළඟ කාරණේ තමයි කාරණාංක 10 මැදහත් බව. අපි සාර්ථකත්වයේ කරා යන ගමනේදී සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. ඇතැම් විට අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වයේ 100 නම් අපිට ලැබෙන සාර්ථකත්වයේ 10ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තරුවකට විදින්න ඕනේ ඉලක්කෙට. අපි ළඟ දුන්නකුයි ඊතලයකුයි තියෙනවා. හරිද? දැන් අපි try කරනවා තරුවකට විදින්න. හැබැයි අපි තරුවකට විදින්න try කරද්දී අපිට පුළුවන්කම තිබෙන්නේ පොල් ගහක කරටියට විද ගන්න විතරයි. ඒකත් සාර්ථකත්වයක් නේ. මොකවත්ම බැරි කාලේ පොල් ගහක කරටියකට විදිනවා කියන එකත් ලොකු ඩ්‍රීම් එකක්. නමුත් අපි අර පුහුණුවෙන් හික්මීමෙන් ස්වයං විනයෙන් තමයි අර පොල් ගහක කරටියකට තරම් දුරකටවත් ඉලක්කයට විද ගන්නට ඒ ශික්ෂණය ලැබුවේ. අන්න ඒ වගේ සාර්ථකත්වයේ කරා යන ගමනදී හැම විටම එක විදිහ ප්‍රතිඵල හැම දිනාටම ලැබෙන්නේ නැහැ. ඒකට තම තමන්ගේ අර ලකි බව, ඒ කියන්නේ ස්ටාර් එක බලපානවා. ඒකදී ඉතින් ධර්මයේ කියන්නේ ඒකට පින බලපානවා, වාසනා ගුණ බලපානවා, ආකල්ප බලපානවා, දැක්ම බලපානවා. තමන්ගෙන් යැපෙන්න ඉන්න අයගේ වාසනා ගුණය බලපානවා. දැන් තමා වටා ඉන්න අයගේ වාසනා ගුණයත් බලපානවා. තමන්ගේ දේවල් හරියන්න. කර්මානුරූපී බලපෑම කියන එක අපිට පේන්නෙම නැති එකක්. ඒක නිසා සාර්ථකත්වයේ කරා යන ගමනේදී ඔබ අංක 1ටම පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්න ඕනම දුෂ්කර අවස්ථාවක Tamanට ශක්ති පමණින් අනිත් අය වෙනුවෙන් යම් කිසි පරිත්‍යාගයක් කරන්නට ඔබ නුවණ යොදන්න. කාරණාංක 2 ස්වයං විනයකට අනුගත වෙන්න. කාරණාංක 3 අත්හල යුතු දේ අත්හරින්න දෙපාරක් හිතන්න එපා. කාරණාංක 4 නුවණින් විමස කටයුතු කරන්න. ප්‍රඥාවෙන් කටයුතු කරන්න. කාරණාංක 5 වීරිය කරන්න. අත් නොහැර වීරිය කරන්න. එල්ලිලා කාගෙන වීරිය කරන්න. යම් සාර්ථකත්වයක් අත්දක ගන්න පුළුවන්. කාරණාංක 6 ඉවසන්න. පුළුවන් තරම් ඉවසන්න. කාරණාංක 7 හෘද සාක්ෂියට අනුව සත්‍ය ගරුකව සත්‍යවාදීව කරන දේවල් කරන්න. කාරණාංක 8 ඉලක්කයකට යන ගමනේදී හොඳ ආකල්ප ඇති කරගන්න අරමුණක් එක්ක ජීවත් වෙන්න. කාරණාංක 9 මිත්‍රශීලී බව තුල මෛත්‍රිය තුල ඔබේ නෙට්වර්ක් එක හදාගන්න. ඔබේ සමාජ පසුබිම හදාගන්න කරුණාව මෛත්‍රිය පදනම් කරගෙන. කාරණාංක 10 මධ්‍යස්ථ භාවය ඔබව සදා ආරක්ෂා කරයි. ඔබව පරිණත මිනිස්සෙක් බවට පත් කරන්නට ඒ මධ්‍යස්ථ බව නම් උපේක්ෂාව ඔබට ලොකු පිහිටක් සලසා දෙයි. එහෙනම් අද දවසේදී මම ඔබට කියලා දුන්නේ මේ ප්‍රඥාව මෙහෙवला කොහොමද ජීවිතේ කටයුතු සාර්ථක කරගන්නේ කියන එක තමයි. අවසාන වශයෙන් පින්නතුනි ඔබට කියන්නට ඕනේ දවසේ ඕනෑම වෙලාවක් වෙන් කරගෙන භාවනාවකට හුරු වෙන්න. මම නිතරම ඔබට දෙන උපදේශක්. භාවනාවකට හුරු වීම තුල ඔබේ මනස
එක අරමුණකට අරගෙන ඔබ කරන කටයුතු ඔබට සාර්ථක කරගන්නට නිවැරදි පණිවිඩ මනස විසින් ඔබට ලබා දේවි. මේක ඉබේ වෙන්නේ නැහැ. මනස පුහුණු කරන්න ඕනේ. එතකොට ඔබ දිනපතා භාවනාවක් පුරුදු කිරීමේදී මුලින්ම විනාඩි 10කින් පටන් ගන්නකො. හරිද? මෛත්‍රී භාවනාවම කියමුකෝ. අපි කවුරුත් දන්න අපිට කාටත් තේරෙන භාවනාවක්. හරිද? මෛත්‍රී සිතිවිලි වලින් හිත පුරව ගන්න. ඔබ යම්කිසි තරහකින්, අමනාපයකින්, අපහසුතාවයකින්, නොසන්සුන් බවකින් ඉන්නවනම් මෛත්‍රී භාවනාව තුළ පුදුමාකාර අනිසංස සමූහයක් ඔබට ලැබෙනවා. හරිද? ඔබ හිත සංසුන් කරගෙන, ගත සංසුන් කරගෙන සුළු මොහොතකට ඔබ වෙනුවෙන් ඔබ කාලය කැප කරන්න. භාවනාවකට කාලය කැප කිරීම ඔබ වෙනුවෙන් කැප කරන කාලයක්. ඔබ කොතෙකුත් චිත්‍රපටි බැලුවා කියලා, ටෙලිනාට්‍ය බැලුවා කියලා, ප්‍රවෘත්ති බැලුවා කියලා, සමාජ මාධ්‍යයේ සැරිසරුවා කියලා ඇත්තට මේ කාලේ ඔබ කැප කරන්නේ ඔබ වෙනුවෙන් නෙමෙයි. ලෝකයා වෙනුවෙන්. ලෝකයේ තියෙන දේවල් ඔබ බල විවිධ චිත්තාවේග ඇති කරගන්නවා. නමුත් මානසික භාවනාවක් තුළ යොදන කාලය ඔබ සැබවින්ම ඔබ වෙනුවෙන් වෙන් කරගත්තා වෙනවා. ඒක හරියට ඔබ වෙනුවෙන් ඔබ ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තා වගේ වැඩක්. හරිද? ඒක නිසා මානසික ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. මානසික ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී ඔබ අංක 1ටම පටන් ගන්න ඕනේ දෙයක් තමයි භාවනාව කියලා කියන්නේ. භාවනා කුසලය හරි සුන්දර දෙයක්, මිහිරි දෙයක්. ඔබට පීඩාවක් ඇති නොවන, අන් අයට පීඩාවක් ඇති නොවන, ඔබත් සැනසෙන, අන් අයත් සැනසෙන, බොහෝ පින් සිද්ධ වන, නිරෝගී කයක්, නිරෝගී හිතක්. තේරෙනවද? අර කලින් කිව්වා වගේ ස්වයං විනයක්, ඔබ තුල පරිණත බවක්, මහත්මා බවක් ගොඩනගන්නට, ගොඩ නැගෙන්නට භාවනාව හේතු වෙනවා. ඒක නිසා භාවනාවක් පුරුදු කරගන්න, පුහුණු කරගන්න. ඔබ හැමතෙම මෙලව ජීවිත සාර්ථක කරගන්නට, මේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය අත්දැක ගන්නට ඔබට කායික, මානසික, නිදුක්, නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රඥා ලෝකයේ පහළ වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටද මෙම උත්තම කුසලය පිහිටක් උපකාරයක්ම වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනාව. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අද මෙම උතුම් ධර්ම දානමේ පින්කම සිදු කිරීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ මොරගනේ පදිංචි ජුනි මාස 23 වන දින සිය ජීවන ගමනේ 25 වන උපන්දිනය සමරන තිනේරු දිලුම් විජේසිංහ සහෝදරයාට නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන දහසින් ධර්ම දානමය පින්කමක් සංවිධානය කොට තිබෙනවා. ඉතින් මේ පින්නතුන් මේ පින්කම සිද්ධ කරලා මෙම උත්තම ධර්ම දානමය කුසල බලයෙන් තිනේරු දිලුම් විජේසිංහ සහෝදරයාගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේවා. තම පුතුට සහෝදරයාට නිදුක් නිරෝගී සුබ අනාගතයක් උදා වේවා කියලා සුබ පැතුම් එක් කරනවා. ආදරණීය අම්මා තාත්තා ඇතුළු කල්යාණ මිත්‍ර සත්පුරුෂ සහෝදරයා ඇතුළු පවුලේ හැමදෙනා තමයි සුබ පැතුම් එක්කොට තිබෙන්නේ. එමෙන්ම ධර්මදේශක ස්වාමින් වහන්සේටත් සෙත්පතා ආශිර්වාද කරන අතර තිනේරු දිලුම් විජේසිංහ පුතා ඇතුළු ඔහුගේ පවුලේ සියලුම දෙනාට ඥාති හිතමිත්‍රාදීන් හැමදෙනාටමත් සියලු යහපත සිත ශාන්තිය සැනසෙල්ල වේවා. ගෞරවනීය වන්දනීය සමස්ත මහා සංඝරත්නයටත් සියලු යහපත වේවා. මෙම නාලිකාව ඔස්සේ සද්ධර්මයේ ශ්‍රවණය කරන හැමදෙනාටමත් මෙම උත්තම කුසලයේ ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා ඒ දායක පින්නතුන් සඳහන් කොට තිබෙනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමැති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. කල්යාණ මිත්‍ර පූජනීය වන්දනීය සත්පුරුෂ
මහා සංඝරත්නය වන අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලා, මහෝපාද්‍යයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා, දෙමෝපිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් හැමදෙනාමත් සදහම් ඇසූ සියලු දෙනාටමත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් එම පවුල්වල සමාජිකාවන්ටත් මෙම උත්තම කුසලය ප්‍රඥා ලෝකයේ උපදවා ගැනීම පිණිසම පාරමිතාවක්ම වෙත්වා. කවදත් මෙවැනි ධම් දේශනා ශ්‍රවණය කොට පින් බලාපොරොත්තු වන, මෙලව පරලොව දෙලව යහපත බලාපොරොත්තු වන ඔබ හැම දෙනාටමත් ප්‍රඥා ලෝකයේ පහළ වේවා, නිවන් සුවයෙන් සැනසීම ලබාවා කියලා හැමට පින් දෙනවා, සෙත් පතනවා, ආශිර්වාද කරනවා. දෙවියන්ට පින් දීමට මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් යනන්ත පිහිට ආරක්ෂාව ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මොරගනේ පදිංචි ජුනි මාස 23 වන දින 25 වන උපන්දිනය සමරන තිනේරු දිලුම් විජේසිංහ ආදරණීය සොයුරාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ මෙම ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් තිනේරු දිලුම් විජේසිංහ පුතුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීමටත් යහපත් අනාගතයකටත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. එමෙන්ම ඔහුගේ පවුලේ සියලුම දෙනාටත් වහවහාම සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා